අයිබෝන් සුබුදෑසනක් වේවා. අපි මේ සුන්දර ඉරිදාව ආරම්භ කරමු. එහෙමනම් ඔබ බලාපොරොත්තු වෙන හිටිය අද දවසේ මොනවද ඊයේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපි දැන් සූදානම් අද දවසේ ජාතික පුවත්පත් වලින් වගේම මේ පුවත්පත් කලින් නිකුත් වෙන නිසා ඒවා යාවත්කාලින වූ තොරතුරු එක්කාසු කරමින් ඉදිරිපත් කරමින් ඔබේ බලාපොරොත්තුව ඉටු කරන්න. ඒ අතරේ දිනෙන් දිනම නත්තලට දින ලං වෙනවා. වෙනද වගේම දින ගණන්නේ නැති වුණාට මේ වතාවේ මොකද වෙනද වගේම දින ගණන්නේ නැති හේතු තියෙනවා. මේ පාර නත්තල අගරදුගුරු හිමිපාණන් වහන්සේම ප්‍රකාශ කරනවා දුරස්ත භාවය තබාගෙන සෞඛ්‍ය නීති රීති උපදෙස් පිළිපදමින් ඒ ආකාරයෙන් කටයුතු කරමින් සමරන්නට කියලා. එහෙම තියෙන නිසා බොහෝ දෙනා ඒට අනුගත වෙමින් කටයුතු කරනවා. ඒ අතරේ යම් දෙනෙක් සුපුරුදු විදිහට නත්තල සමරන්න උත්සාහ කරනවත් පෙනෙන්න තිබෙනවා. හැබැයි මේ පවතින තත්ත්වයක් එක්ක රටේ අපිට ඒ අනුව හැඩගැසෙන්න ඕන. අප පමණක් නෙවෙයි. අපිට කනස්සල්ලක් දුකක් දැනෙනවා නම් අපි හිතන්නට ඕනේ මුළු ලෝකයම මේ වෙලාවේ නත්තල සමරුවත් සමරන්නට වෙන්නේ. එවැනි පසුබිමක නව වසර පිළිගන්නට වෙන්නේ. එවැනි පසුබිමක ඒ නිසා මේක අපට පමණක් සුවිශේෂ වූ තත්ත්වයක් නෙමෙයි. ලෝකේ බහුතරයක් රටවල මේක තමයි තත්ත්වය බවට පත් වෙලා තියෙන්නේ. අපටත් වඩා බරපතල ලෙස මේ කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් වෙලා ඉන්න පීඩනයට පත් වෙලා ඉන්න රටවල් තිබෙන නිසා අප යම් ආකාරයකින් සැනසීමක් ලබන්න පුළුවන් රටක් බවට පත් වෙලා තිබුණා. හැබැයි අපේ සෞඛ්‍යාංශ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සංවිධාන නිරන්තරව පෙන්වා දෙන කාරණාවක් තමයි මේ ඉදිරි දින කීපය බොහොම පරිස්සමෙන් සැලකිලිමත්ව ජීවත් වෙන්නට ඕනේ කියන එක. ඒ ඔක්කොම ඔළුවේ තියාගෙන බලමු මොනවද පත්තරවල තියෙන්නේ. සතියා ගාරුණ කියනවා කොවිඩ් එන්නත ගන්න කෝටි 1386ක ආධාරයක් 20%කට එන්නත. කොහොමටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට ජනගහනයෙන් 5න් එකකම නැත්නම් 20%කට තමයි මේ එන්නත ලබා දීම සඳහා සූදානම් වෙන්නට කියලා කිව්වේ. රටක් විදිහට අපට ඒක අභියෝගයක් තිබෙනවා. අභියෝග දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් තමයි මේ සම්බන්ධව මුදල්. ඊළඟ කාරණාව තමයි මේ ගබඩා පහසුකම් ඇති කර ගැනීම. සෙල්සියස් අංශක රිනෝෂත් එක්ක මේ පවත්වා ගැනීම සඳහා ෆයිසර් එනත එහෙම ගත්තොත් ඊටාම අසීරු කාර්යයක්. ඒ නිසා ඒ සඳහා අලුතෙන් සූදානම් වන්නට වෙනවා. ඒ පිළිබඳව අපේ සෞඛ්‍ය අංශ බලධාරීන් විශේෂයෙන් අමාත්‍යවරු බලධාරීන් නිලධාරීන් මේ අය කටයුතු කරමින් ඉන්න බව දැනගන්නට ලැබෙනවා. කොහොමුණත් COVID-19 වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 84ක් හෙවත් රුපියල් කෝටි 1386ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව මෙලෙස එකගත්වය පළ කළ බව තමයි කියවෙන්නේ. ඒ විදිහට මේ එන්නත පිළිබඳ බලාපොරොත්තුව එන්නම අපට සමීප වෙමින් තිබියදී විවිධ එන්නත් පිළිබඳ විවිධ කතාත් ලෝකයේ පැතිර යමින් තිබෙනවා. ඇමරිකාව තවත් එන්නතක් පිළිබඳව දැන් අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අනුව මේ වන විට ඇමරිකාවේ ප්‍රධානීන් කිහිප දෙනෙක්ම එන්නත් ලබාගෙන තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම මේ එන්නත් ලබා දෙන බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයෝ එක් වෛද්‍යවරයෙක් පිළිබඳ අපට තොරතුරු වාර්තා වුණා. ඊළඟට ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පිනියක් පුණ්‍ය හේන්දෙනිය මහත් මේ වැනි අය මේ එන්නත ලබා ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මේ ආදී වශයෙන් ලාංකිකයෝ තේ රටවල ඉන්න අය එන්නත් ලබා ගැනීම පිළිබඳ තොරතුරු අපට තිබෙනවා. අපේ අතරේ බලමු මේ දැන් පත්තරේට ආවේ නැති වුණාට මේ වන විට වාතාවරණයේ කොවිඩ් වසංගතයේ ශ්‍රී ලංකාවට බලපෑ ඇති ආකාරය ගත්තොත් 36667ක් ඊයේ රාත්‍රියේ වන විට ආසාදිතයෝ මෙරටින් වාර්තා වෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව අලුතින් වාර්තා වුණු 6ත් එක්ක 171ක් බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි වර්තමාන තත්ත්වය. ඊයේත් මියගිය කාන්තාව තිදෙනා සහ පිරිමි තිදෙනා අතරේ නිවසේදීම මියගිය කිහිප දෙනෙකුත් ඉදීම ඉතාම අවසනාවට කරුණක්. බොහෝ දැනුවත් කිරීම කර තිබියදී තැතැම් වෙලාවට කල්මරමින් නිවසේ මේ රෝගීන් තබා ගැනීමට කටයුතු කිරීමේ තත්ත්වයනොත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඔය අතරේ අපිට මේ පත්තර වාර්තා තුලත් ඒ පිළිබඳ යම් යම් කාරණා දකින්නට ලැබුණා. අහඹු ලෙස කෙරෙන PCR වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් පිළිබඳව විශේෂයෙන් නත්තලට ගම්බිම් බලා දැනටමත් ඇතැම් අය යමින් ඉන්නවා. දැන් සත්‍ය ගරුණ වාර්තා කරනවා නත්තලට ගම යන අයට අහඹු කොරෝනා පරීක්ෂණයක්. මේ විදිහට ඊයේ දවසේදී 750ක පමණ පිරිසක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. බස්නාහිර පළාතින් පිටතට යන අයව එයින් එක්කෙනෙක් පමණයි ආසාදිතයෙක් ලෙස හඳුනාගත්තා කියලා කියන්නේ. නමුත් පුළුවන් තරම් මේ බස්නාහිර පළාතින් පිටව යාම ඒ වගේම ගමනාගමනය පුළුවන් තරම් සීමා කරන්න, සංචාරණය පුළුවන් තරම් අවම කරන්න කියලා තමයි සෞඛ්‍ය අංශ විසින් ඉල්ලා සිටින්නේ. අපි
මෙතෙක් උපුටාගත් ඇතැම් කාරණා ඔබට සතියක් අරුණ පුවත්පතේ දකින්නටත් පුළුවන් මේ ආකාරයෙන් අද වාර්තා කරලා තියෙන හැටි. ඒ අතරතුරේදී අපි බලමු තවත් මොනවද ප්‍රධාන සිරස්තල විදිහට අනෙක් පත්තරවල තියෙන්නේ. දිවයින ඉරිදා සංග්‍රහය අද වාර්තා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යන්න හදයි. තීන්දුව පාස්කු කොමිසමේ වාර්තාවෙන් පසු කියලයි සිරිමන්ත රත්නසේකරගේ මේ වාර්තාවේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතලකුණ ඇතුළත් ඡායාරූපයක් මෙනතම් පින්තූරයක් සහිතව වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම සන්ධානයේ නිවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව දිවයින ඉරිදා සංග්‍රහයට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණ වූ බවයි කියන්නේ. මෙන්න ඒ වාර්තා කරන ආකාරය අද දවසේ දිවයින පුවත්පත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හවුල්කාර පක්ෂයක් විදිහට එකතු වුණාට යම් අමාත්‍යදුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නට ලැබුණට ඒවායේ සතුටුදායක තත්ත්වයන් නැති බව තමයි බොහෝ දෙනා කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් සතුටුදායක තත්ත්වයක් පෙන්눔 නොකරන බව. ඒ ලැබුණු ඇතැම් අමාත්‍යදුර පිළිබඳවත් පහුගිය කාලේ යම් මතිමතාන්තර තිබුණා. නමුත් ඒ අමාත්‍යවරු තමන් ලැබුණු රාජකාරය කරගෙන යනවා කියලායි කියන්නේ. කෙසේ හෝ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළේ නිරන්තර කෙනෙහිලිකම් සිදු වූ බවට සෑහෙන චෝදනා තිබෙනවා සහ මැසිවිලි නැගෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් වලින් මේ ආදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ ආදී වශයෙන් යම් ගැටලු මතුවලා තිබෙන බවයි කියන්නේ. කෙසේ හෝ වේවා තවමත් මේ දීගයකට සිදුවෙන බව අපි බොහොම හොඳින් දන්නා කාරණාවක්. මිට පෙරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වේවි කියලා. ඒ කියන්නේ අමාත්‍යතුර ලබා දුන්නු වකවානුවේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වේවිද කියලා විවිධ සැක සංකා ජනිත වුණාට ඒසේ සිදු වුණේ නැහැ. ඉතින් ඒ නිසා මෙවරත් තීන්දුව පාස්කු කොමිසමේ වාර්තාවෙන් පසු කියලා සඳහන් වුණාට මෙවරත් එසේ වන්නටත් පුළුවන් නොවන්නටත් පුළුවන් වාතාවරණයක් තමයි තිබෙන්නේ. කෙසේ වෙතත් පාස්කු කොමිසම හමුවේ ලැබෙන තොරතුරු සහ සාක්ෂි ලබා දීමේ සියල්ල හමුවේ හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරිය පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ වගකීම් සහගත පිළිබඳව නිරන්තර ප්‍රශ්න කිරීම සිදුවන බවක් තමයි අපට පෙනෙන්න තිබුණේ. ඔය අතර තියෙනවා කම්කරුවන්ට රුපියල් 10 දෙන්න බැරි වතු ආණ්ඩුවට. වතුකම්කරුවන් සඳහා රජය තීරණය කර තිබෙන රුපියල් 1000ක දෛනික වැටුප ලබා දීමට නොහැකි පාඩුවට පවත්වාගෙන යන ලබන වතු සමාගම් තිබේ නම් එම වතු නැවත රජයට ලබා දෙන ලෙස වතු සමාගම් හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින බව තමයි දෙවැනි ඉරිදා සංග්‍රහය කියන්නේ. පසුගිය අයවැයෙන් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට වර්ධනය කරනවා කියලා පොරොන්දුවක් ලබා දීලා තිබෙනවා. මෙලෙස වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව පොරොන්දු දෙන්නේ සහ ඒ පිළිබඳව කතිකාව නිර්මාණය වන්නේ අද කීයක ඉඳලා නෙවෙයි. මේ ගැටලුව සෑහෙන කාලයක ඉඳලා තියෙන ගැටලුවක්. කෙසේ වෙතත් මෙහිදී මේ ඇතැම් වතු අතරේ රජයට සම්බන්ධ වතුත් තිබෙනවා. එතකොට ඇතැම්මයි කියන කාරණාව තමයි මේ පිළිබඳව ආදර්ශය රජයේ වතු සමාගම් වලින්ම ලබා දෙන්නට පුළුවන් නේද කියන එක. රජයේ වතු වලින්ම ආරම්භයක් අරගෙන අනිකුත් පෞද්ගලික හාම්පුතුන්ට මේ සම්බන්ධව බලකිරීමක් කරන්නට බැරිද කියන එකත් තමයි ප්‍රශ්න කරන කාරණාවක්. කෙසේ හෝ වේවා අයවැයෙන් පොරොන්දු වූ විදිහට ජනවාරි මාසයේ ඉඳලා වතුකම්කරුවන්ගේ දෛනික වැටුප 1000ක් බවට පරිවර්තනය වේවිද කියන එක පිළිබඳව දැනට බොහෝ දෙනා බලාපොරොත්තු වෙන කාරණාවක්. ඊළඟට අපි මෞබිම ඉරිදා සංග්‍රහයට යමු වුණොත් නිදන් හොරුන්ට ඉනිමන් තියෙන නීති බුරුලක් පිළිබඳව නීතියේ යම් අඩුලුහුඩුකමක් පිළිබඳව පෙන්වා දීමක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ අද ප්‍රධාන සිරස්තලයේ විදිහට. නිදන් හොරකම පුරාවස්තු සංහාරයේ මංකොල්ල කෑම් පිළිබඳව නිරන්තරව මේ රටේ තොරතුරු වාර්තා වෙනවා. තවමත් අවධානයට ලක් නොවුණු පුරාවිද්‍යා භූමි තිබෙනවා. කැණීම් කරමින් තොරතුරු හොයාගන්නට හොයා යා යුතු මේ වටිනා කියන ඉතිහාසයක් වැළලී තිබෙන රටක ඒ සම්බන්ධව වැළලී ගිය තැන් බොහෝ තිබෙනවා. ඉතින් මේ නිසා මේවා පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කිරීම කෙරෙහි කාගෙත් අවධානය යොමු වුණා. පහුගිය කාලේ සිද්ධ වෙච්ච ඇතැම් යම් සිද්ධීන් කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩපයේ ලෙස හඳුන්වන ස්ථානයේ සිදු වුණු කඩා දැමීම මේ ආදී කාරණාත් එක්ක මේවා මතුවලා ආවට නිරන්තරව මේ පිළිබඳව අවධානයක් තිබෙනවාද කියන එක තමයි කවුරුත් ප්‍රශ්න කරන කාරණාව බවට පත් වෙන්නේ.
ඔය අතර තියෙනවා ලබන වසරේ සිට සමගි ජන බලවේගය සන්ධානයක් බවට පත්වේ. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්සත්නායක මැතිතුමා පුටා දක්වමින් එලෙස දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනකොට එජාපය ලබන වසරේ සිට යලි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවා කියලා පුවත් වාර්තාවක් අද දිවයිනේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අතරේ දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් පිරවීමට කටයුතු කෙරුණා අපේ ජනබල පක්ෂයේ නියෝජනය කරමින් පත් කළ මන්ත්‍රීවරයා විදිහට පූජ්‍ය ආතුරලිය රතන ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තු වරම් ලබා ගන්නවා. නමුත් එජාපයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තවමත් හිස්ව පවතින්නේ. බොහෝ දෙනා ප්‍රශ්න කළ කාරණාවක් තමයි පහුගිය කාලේ රටට වැදගත් අවස්ථාවන්වලදී පාර්ලිමේන්තුවේදී 20 වෙනි සංශෝධනය අයවැය මේ ආදී සුවිශේෂ අවස්ථාවන්වලදී එක්සත් ජාතික පක්ෂ නියෝජනයක් නොතිබීම පිළිබඳව කවුරුත් ප්‍රශ්න කළ කාරණාවක්. කෙසේ වෙතත් ඉදිරියේදී ඒ පුරප්පාඩුව පුරවන බවත් ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය යාලි නගා සිටුවන බවටත් තමයි මේ පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ. ඊළඟට මේ රතන හිමි පිළිබඳව පුවත් වාර්තා දෙක තුනකම දකින්නට පුළුවන්. සත්‍යාගාරුණත් වාර්තා කරනවා රතන හිමි යලිත් වඩී කියලා. ඒ වගේම මව්බිම පුවත්පත වාර්තා කරනවා අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී රතන හිමි කියලා. මේ පිළිබඳවත් යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් නැවත නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මැතිවරණ සමයේදී අපේ ජනබල පක්ෂය ඔබට දකින්නට ඇති දැන්වීම මේ සියල්ලේ ගලබඩ ඥානසාර ගලබඩත් ඥානසාර ස්වාමින් වහන්සේ තමයි පෙනී සිටි චරිතයේ බවට පත් උනේ, හඳුන්වා දුන් චරිතයේ බවට පත් උනේ. රතන හිමියෝ පවා ඥානසාර ස්වාමින් වහන්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවනවා කියලා පොරොන්දු දීලා තිබියදී උන්වහන්සේ පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ඇතැම් පාර්ශ්ව මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටිනවා. හැබැයි රතන ස්වාමින් වහන්සේ කියන්නේ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන ගැටලුවකින් තොරව තමන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට අවස්ථාව ලබාගත් බව සානිකයිගේ කැමැත්ත මත අවස්ථාව ලබා දුන්නයි කියලා. ඒ අතරේ අපි සත්‍යාගාරුණේ දකින තවත් සුවිශේෂ වාර්තාවක් තමයි සේන දලඹුවා අල්ලන්න ජෛව පාලන උගුලක්. යළිත් වතාවක් සේනා දළබුවාගේ හිරිහැරයට මෙරට ගොවි ජනතාව බඩ ඉරගු ගොවි ජනතාව පත්ව තිබෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. විශේෂයෙන් අම්පාර ඊළඟට අනුරාධපුර මොනරාගල ආදී දිස්ත්‍රික්කවල තත්ත්වය ටිකක් බරපතලයි කියලා දැනගන්න ලැබෙනවා. දිවෙන අනිකුත් ප්‍රදේශවලටත් මේ සේනා දළබුවාගේ ප්‍රහාර පැතිර ගොස් තිබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේ නිසා ඉරිගු වගාවන් සෑහෙන වශයෙන් විනාශ වීමක් යලිත් වතාවක් පෙන්눔 කරන පසුබිමක බඩ ඉරිගු වගාවට සේනා දළබුවාගෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ඉදිරි යලකන්නේ සිට බීජ බඩ ඉරිගු සමග ජෛව පාලන උගුලක් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධානය යොමු වෙලා තිබෙනවා. ඇමරිකාවෙන් මේ සම්බන්ධ වෛරසයක් ගෙන්වලා මේ වන විට වෛරසය සීමේ කටයුතු රට තුළ සිදු වෙනවා. විශේෂයෙන්ම කලින් සඳහන් කළ අම්පාර අනුරාධපුර මොනරාගල ආදී දිස්ත්‍රික්කවල මේ කටයුතු සිදු වන බව තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ලබන මාස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක් පිළිබඳව බැසිල් රාජපක්ෂ මැතිතුමන් උපුටා දක්වමින් පුවත් වාර්තාවක් අද සතියග අරුණේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ඒ පිළිබඳව වාර්තාව ඊට පෙර කියවූ සේනා දළබුවා පිළිබඳ කාරණාවත් ඔබට දැන් දකින්නට පුළුවන්කම තිබේවි. කෙසේ වෙතත් මෙරට සංචාරක ව්‍යාපාරය යලි නගා සිටුවීම සඳහා සංචාරකින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යම් ආකාරයකින් ක්‍රියාත්මක කරමින් පවතින්නේ. එහි එක් අදියරක් විදිහට ගුවන් තොටුපළ යලි විවෘත කිරීමට ගන්න ක්‍රියාමාර්ගය දකින්නට පුළුවන්කම තිබෙනවා. 200 ගණනක් පමණයි සංචාරකයෝ විදේශීය සංචාරකයෝ මෙරටට ආවයි කියලා දැනගන්නට ලැබෙන්නේ. මේ කාලයක් පුරාවට සාමාන්‍ය ලක්ෂ 20ක පමණ විදේශීය සංචාරකින් වසරකට එන රටට 200කට පමණ පිරිසක් මේ සංචාරක පැමිණීම තුළ මොනතරම් සංචාරක කර්මාන්තය අඩාල වෙනවද කියලා අමුතුවෙන් කියන්නට ඕනේ. හැබැයි අපි වගේම ලෝකයේ අනිකුත් රටවලටත් දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය සංචාරක ව්‍යාපාරය වෙත. අප රටට ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සකසා ගනිමින් තිබුණු සකසාගත හැකිව තිබෙන සංචාරක කර්මාන්තය මෙලෙස අඩාල වීම ඒයින් ජීවත් වන බොහෝ දෙනාටත් දැඩි බලපෑම් එල්ල කළ කාරණාවක් බවට මේ වන විට පත් වෙලා තිබෙනවා. ඉදිරියේදී සැලසුම් කරමින් ඉන්නවා කියලා තමයි කියන්නේ යලි වතාවක් සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා. මේ අතරේ අපි විවිධ තවත් කාරණා දකින නිසා ඒවට අවධානය යොමු කරන්නට ඕනේ. ඒ අතරේ තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් දැක්වීමක් ආණ්ඩුව හදන්නේ කොළඹ ඉඩම් පිටරටට විකුණන් කන්න කියලා තමයි ඔහු චෝදනා කරන්නේ. ඊළඟට තියෙනවා රට මහා ආර්ථික අන්ධකාරයක කියලා විපක්ෂ නායක සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අදහස් දැක්වීමක් ගැබ්බෙලා සියදුව නගර සභාවේ එජාප අයවැය පරදී කියලත් අද මව්බිමේ වාර්තාවක් තියෙනවා. ජනතාවට සහන නොදෙන ව්‍යාපාරිකයන්ගේ බදු සහන කැපෙන ලකුණු කියලත් තවත් පුවත් වාර්තාවක්
අද අපිට මව්බිම පුවත්පතේ දකින්නට පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ මව්බිම පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වන මෙවැනි වාර්තා කීපයක් වෙත අවධානය යොමු කරන්නට. සහන ණයට බාධා එපා. අගමැතිගෙන් උපදෙස්. විවිධාකාරයෙන් ජනතාවට යම් සහන ලබා දීම සඳහා මුදල් අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිරන්තර අවධානය යොමු කරන බව පේනවා. නමුත් මේ සහන ලබා දෙන වැඩපිළිවෙළවලදී ඒවට ගැටලුවක් වන ආකාරයේ යම් දේවලුත් වාර්තා වෙන නිසා තමයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලන්නේ සහන ණයට බාධා කිරීම සිදුවන්නට ඉඩ දෙන්නට එපා කියන එක. දැන් මේ වෙලාවේ තවත් ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. රුපියල් 50,000 බැගින් ලබා දීම 50,000ක පමණ ආදායමක් මාසිකව උපයන පවුලකට මේ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. පහසු ක්‍රමයක් මාර්ගයෙන් මේ ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රාජ්‍ය බැංකු කිහිපය මගින් මේ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස තමයි උපදෙස් ලබා දීලා තිබෙන්නේ. ඒ ආදී වශයෙන් කාණ්ඩ තුනකට බෙදලා මේ රුපියල් 50,000 උපරිමයකට යටත්ව 10,000ක අවමයකට යටත්ව ජනතාව මේ වෙලාවේ විදින හිරිහැර පීඩා තේරුම් අරගෙන මේ උත්සව කාලය නිසා ජනතාවගේ අවශ්‍යතා තේරුම් අරගෙන මේ ණය ලබා දීම සඳහා කටයුතු කරන බවයි කියවෙන්නේ. නෙදර්ලන්ත හිමිගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණ තායිලන්ත පොලිසිය නිරීක්ෂණයට කෙලත් තොරතුරු වාර්තා වෙන්නේ. මව්බිම පුවත්පතේ ඊළඟට තවත් විශේෂ වාර්තා අතර අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෆීර් නැවතත් අහසට කොරෝනා සමග සටන් වැදි මවටයි මල් කැකුළු 4ටයි ජීවය දුන් මෙහෙයුම පහුගියදා සොයිසා කාන්තා රෝහලේදී සිදු වූ සිව්නිවුන් දරු උපත පිළිබඳව ආසිරිමත් පුවත අද මව්බිම විස්තර සහිතව වාර්තා කරන්නේ යෙදෙනවා. වසර 795කට පසු දෙසැම්බර් 21 අහසේ බ්‍රහස්පති සෙනසුරු ග්‍රහයුද්ධයක පියවි ඇසින් බැලිය හැකි උතුරු අර්ධගෝලයට දීර්ඝතම රාත්‍රියක් විදියට තමයි මේ හඳුන්වන්නේ. මව්බිම පුවත්පත එවැනි සුවිශේෂ පුවතක් අද මුල් පිටුවේම වාර්තා කරලා තිබෙනවා. දින ගණනාවක් ඉඳලා මේ ග්‍රහයුද්ධය පිළිබඳව තොරතුරු කියවුණා. බොහෝ දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා Tamanගේ දෑසින් දකින්න. මේ වසර 795කට පස්සේ සිදුවනවා කියන්නේ තාම සුවිශේෂයි. දෙසැම්බර් 21 රාත්‍රියේ මේ බ්‍රහස්පති සෙනසුරු ග්‍රහයුද්ධය දැක බලා ගන්නට ලැබෙයි. කියන්නේ හෙට රාත්‍රියේ මේ ග්‍රහයුද්ධය දැක බලා ගන්නට ලැබෙයි කියලා බොහෝ දෙනා බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ සතිය තීරණාත්මකයි කියනක ඔය අතරේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වසංගත රෝග විද්‍යාංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කරන ප්‍රකාශයට අවධානය යොමු කරලා තියෙනවා පුවත්පතේ. වගේ මේ අවධානය ඔබත් යොමු කළ යුතු කාරණාවක්. අපි අර මුලදිත් සඳහන් කළා වගේ උත්සව සමය තමයි. ඒ වගේම නෑ ගමන් බිමන් තම තමන්ගේ ගම්බිම් බලා යන්න බොහෝ දෙනෙක් සූදානම් ඉන්නවා තමයි. නමුත් මේ වෙලාව එකට හොඳම වෙලාවද කියන එක පිළිබඳව යලිත් හිතා බලන්නට ඕනේ කාරණාවක් කියලායි අපිට හිතෙන්නේ. මේ දකින වාර්තායම නැත්තම් මේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් දිහා බැලුවාම ඊයේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේත් මහතාත් අවධාරණය කරනවා සහ අනුතුරු අඟවනවා ඉදිරි කාලය පිළිබඳව විශේෂයෙන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත්ම වටීවි. මව්බිම පුවත සහ ආර්මි සේවකයෝ යකා නටති කියලා පුවතකුත් මව්බිම අද වාර්තා කරනවා. මේ මෝටර රථ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට යාම පිළිබඳවයි මෙලෙස වාර්තා කරන්නේ. බොහෝ දෙනෙකුට දඬුවම් මාරු ලබා දීම සඳහා කටයුතු කර තිබෙන බවත් 600ක පමණ පිරිසකට ඒ ආකාරයෙන් මාරු වීම ලබා දෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වුනේ. මේ නිසා එය තමන්ගේ විරෝධය පාන්ට පටන් ගත්තා. හැබැයි මේ මොහොතේ ඇවිල්ලා හිටපු ජනතාව අතරිනුත් බහුතරයක් දෙනා කිව්වේ ඇතුළත වැඩ කරන ආකාරය දිහා බලම දූෂිත බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. අල්ලසට යට වෙලා කියලා තමයි ජනතා විරෝධය හැම මොහොතකම පැන නගින්නේ. ඒ අතරේ අපි දිවයින ඉරිදා සංග්‍රහය බැලීමේදී තිබෙනවා ස්පුට්නික් එන්නත පෙබරවාරි සිට ශ්‍රී ලංකාවට රුසියාවේ එන්නත පිළිබඳව ඒ අනුව ශ්‍රී ලංකාවේ අවධානය යොමු බවක් පේන්නේ. කොරෝනා මර්ධන ස්පුට්නික් වී එන්නත ශ්‍රී ලංකාවේ රජයට පමණක් ලබා දීමට කිසිදු ලෙසකින් පෞද්ගලික අංශයට ලබා නොදීමටත් රුසියානු රජය තීරණය කර ඇත. පෞද්ගලික අංශයට ලබා නොදී රජය මාර්ගෙන් මේ රටට ලබා දීම පිළිබඳවයි එලෙස අවධානය යොමු වෙලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. මේ රුසියාවේ එන්නතත් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙමින් තිබෙන බව තමයි දැනට තොරතුරු සඳහන් වෙන්නේ වාර්තා වෙන්නේ. දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ දේශපාලන පක්ෂ තුනකින් මානව හිමිකම් කමිටු වලට යෝජනා ඉදිරිපත් වීම පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. ඊළඟට අපිට දකින්න පුළුවන් පුවත් වාර්තා අතර තියෙනවා තම රට වෙනුවෙන් පෙනී සිටින අය ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති කියයි. රවිනාථ ආරියසිංහ මහතා ඉල්ලීමක් කරනවා ඇමරිකාවේ විසින ශ්‍රී ලාංකිකයින්ගෙන් තමන්ගේ රට මාතෘ භූමිය වෙනුවෙන් හැකිතාක් පෙනී සිටින රට වෙනුවෙන් විය යුතු යුතුයකම් මෙහෙවර ඉටු කරන්නට පෙරට එන්න කියලා එතුමා නව තානාපතිවරයා විදිහට රට ජනතාවගෙන් කරන ඉල්ලීම මේ. උත්සව සමය වෙනුවෙන් සතොස භාණ්ඩ මිල අඩු කරයි කියන කාරණාවත් අවධානය යොමු කළ යුතුම එකක්. බොහෝ දෙනා අහන ප්‍රශ්න
ප්‍රශ්නයක් තමයි ගැසට් කරලත් ගැසට් මිලට බහන්න ගන්න නැහැ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගැසට් මිලට ගන්නට නැති ගැටලුවක් තිබෙනවා වෙළඳපොළට ගියාම කියන මිල ගණන් වලට නෙමෙයි බඩු විකුණන්නේ කියන එක නැගෙන ලොකු චෝදනාවක්. ඉතින් ඒ නිසා මේ ආකාරයෙන් හෝ ලබා දීම ජනතාවට එක පැත්තකින් ලොකු සහනයක්. නත්තල දුරස්ත භාවයෙන් සමරන්න කාදිනල් හිමියෝ ඉල්ලා සිටිති විටින් විටම අගරාධිපති හිමිපාණන් ඉල්ලා සිටිනවා මේ නත්තල සමරද්දී පුළුවන් තරම් දුරස්ත භාවයන් රකිමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඒ කටයුතු කරන්න කියලා. මොකද එහෙම නොවුනොතින් මේ නත්තල් සමරන්ට ගිහිල්ලා යලිත් වතාවක් යම් ආකාරයක පාලනයකට නතු කරමින් පවත්වාගෙන යන මේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනයෙන් සම්පූර්ණයෙන් ගිලිහී යන තත්ත්වයක් මෙරට උදා වුණොතින් එය බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන්නට පුළුවන් නිසා අපි අර කලින් ඉදිරිපත් කළ පුවත් වාර්තා ගණනාවක් මුල් පිටු වාර්තා ගණනාවක් මවබිමේ තියෙනවා. මෙන්න ඒවා වාර්තා වෙලා තිබෙන ආකාරය අද දවසේ අපි සතියක අරුණට නැවත වතාවක් අවධානය දෙමු. පාසල් ඇරීමේ තීරණය 31 වෙනිදා. ජනවාරි මාසේ පාසල් ඇරීම සඳහා යම් සූදානමක් තිබෙනවා. හැබැයි බස්නාහිර පළාතේ පාසල් හැරුණකොට දැනට පාසල් 500ක පමණ ඉහළ ශ්‍රේණි 6 වසරේ සිට ඉහළ ශ්‍රේණි වල අධ්‍යාපන කටයුතු කිරීම ආරම්භ කරලා තිබුණට ගාල්ල වගේ ප්‍රදේශවල පාසල් නැවත වසා දමන්නට සිදු වුණා. මහනුවර මේ ආදී ප්‍රදේශ ගණනාවක පාසල් යලිත් తాවකාලිකව වහන්නට සිදු වෙලා තිබෙනවා. ප්‍රාථමික අංශ කිසිම ප්‍රදේශයක ආරම්භ කරලා නැහැ. හැබැයි ඉදිරියේදී ප්‍රාථමික අංශද සහිතව ජනවාරි ඉඳලා පටන් ගත්තත් බස්නාහිර පළාත තුළ එලෙස ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙන බව තමයි අධ්‍යාපන බලධාරීන් කියන්නේ. යහපාලනය වසර 5ට කෝටි 411ක රට කවුපි කවලා කියලා සතියක අරුණගෙන එන සුවිශේෂ වාර්තාවක් තියෙනවා. කරාපිටියේදී දෙව්ලොව සැපත දුටුවෙමි කියලත් ඒ වගේම බිව්වනේද ධම්මික පැණිය කියලත් සිරස්තලයක් දකින්න පුළුවන්කම තිබෙනවා. මේ සිරස්තලයේ කියවද්දී ඒ රිද්මය අපට මතක් කර දෙනවා වෙනත් ගීතයකුත් බිව්වනේද වදක හසුතිය. සිරිපාද යන්න ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතිකයේ අරන් එන්න කියලා තවත් පුවතකුත් සතියක අරුණේ වාර්තා කරලා තියෙනවා. අපිට දකින්න පුළුවන්කම තියෙනවා. පොල්තෙල් බදු අංශාවෙන් ලක්ෂ 1750ක් රජයට අහිමි වෙලා ඒ වගේම කොරෝනා නිසා ශ්‍රී ලංකාවට ආහාර හිඟ වෙයි කියලා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙන බව ලෝක ආහාර සංවිධානය අනතුරු ඇඟවීමක් කළා තියෙනවා. ඒක අපේ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා කියලා සතියක අරුණ අද මෙලෙස වාර්තා කරලා තියෙනවා. අපිට දකින්නට පුළුවන් මුල් පිටු වාර්තා අතරේ. එමනම් අපි සමුගන්නටත් වෙලා වැවිලා අද දවසේ අනිකුත් විශේෂාංග සූදානම් වෙන නිසාද මේ පුවත්පත්වල ක්‍රීඩා පිටු බැලුවාම අවසන් වුණු LPL තරගාවලිය ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පිළිබඳවත් යම් තොරතුරු දකින්න පුළුවන්කම තියෙද්දි මේකත් මම හිතන්නේ කියන්නට මොන කාරණාවක් මේ දවස්වල ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ ඉතිහාසගත පරාජයකට උරුමකම් කියන්ට ඉන්දියාවට ඊයේ දවසේදී සිදු වුණා. ටෙස්ට් ඉනිමක ඉන්දියාව රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලකුණු 36කට ඉන්දියානු ඉනිම දවා ගන්නට දෙවෙනි ඉනිම දවා ගන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. මේ ඉතිහාසගත අවස්ථාවක් විදිහටයි සලකන්නට වෙන්නේ. 1974 තමයි ඉන්දියාව ලකුණු 42කට අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවි ගොස් තිබුණේ. ඊට පෙර හැබැයි ලකුණු 36කට ප්‍රබල ඉන්දියා කණ්ඩායම දවා ගන්නට ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් සමත්කම් දක්වා තිබෙනවා. ක්‍රීඩා පිටින් ඇහෙන්නේ එහෙම තොරතුරු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.